වෙල්කම් ටු කන්ස්ටිටියුටි channel. අද කන්ස්ටිටියුටි channel එකෙන් මම සාකච්ඡා කරන්නේ ඔයගොල්ලොත් එක්ක LKS 18. ඒ ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 18. ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 18 දී සාකච්ඡා වෙන්නේ අයභාරය ගැන. අයභාරය කොහොමද ව්‍යාපාරික අයභාරය හඳුනාගන්නේ? කොහොමද අයභාරය සම්බන්ධයෙන් ගිණුම් තියන්නේ කියන එක අපි LKS 18 දී සාකච්ඡා කරනවා. ඒකට උසස් පෙළ මට්ටමේදී LKS 18 යටතේ අපි ඉගෙන ගත යුතු කොටස් වලට අදාළ වෙන විදිහට මම මේ වීඩියෝ එක ඩිසයින් කරලා තියෙනවා. එhmenan අපි LKS 18 යටතේ කොහොමද අපි අයභාරය හඳුනාගන්නේ කියන එක ගැන සාකච්ඡා කරමු. එතකොට අපි ඉස්සෙල්ලා බලමු කොහොමද මොකක්ද මේ අයභාරය කියන්නේ. මේ අයභාරය කොහොමද ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 18 විස්තර වෙන්නේ. අපි මේ අයභාරය කියන වචනය අපි දන්නවා ව්‍යාපාරයක අයභාරය කියලා කියන්නේ ආදායම. අපි විකුණුම් කියලා විකුණුම් ආදායම එම විදිහට අපි හඳුනා ගන්නවා සාමාන්‍ය පරිච්ඡේදයේ. එතකොට ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 18ට අනුව අයභාරය කියන්නේ මොකක්ද? කොහොමද අයභාරය ඇති වෙන්නේ? කොහොමද අපි අයභාරය හඳුනාගන්නේ? අපි ගිණුම් ගත කරන්නේ කොහොමද කියන එක අපි බැලුවොත් එහෙම. එතකොට මේ ලංකා ගිණුම් ප්‍රමිතාංක 18 අයභාරය කියන එක නිර්වචනය කරලා තියෙනවා මෙන්න මේ විදිහට. හිමිකරුවන්ගේ දායකත්වයෙන් තොරව ස්කන්ධය ඉහළ යාමට හේතු වන බෙදන ස්කන්ධය කියලා කියන්නේ හිමිකම අපි කියමු. හිමිකම ඉහළ යාමට හේතු වන ආයතනික සාමාන්‍ය ක්‍රියාකාරීත්වය තුළින් ජනිත වන ආර්ථික ප්‍රතිලාභයන්හි කාල පරිච්ඡේදය තුළ සිදුවෙන දල ගලායම විදිහට ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 18 හඳුන්වනවා මේ අයභාරය කියන එක. එතකොට මේ නිර්වචනය ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 18 මේ නිර්වචනය දිහා බලපුවම අපිට පේනවා යම් ආයතනයක අයභාරය අපි හඳුනා ගන්න නම් ඒ අයභාරය කියන එක හඳුනා ගැනීමේදී ව්‍යාපාර ස්කන්ධය අපි කියමු හිමිකම කියලා. ඒ ස්කන්ධය ඉහළ යන්න දායක වෙන දේවල්. හැබැයි ඒක හිමිකරුවන්ගේ දායකත්වයෙන් තොරව. ඒ කියන්නේ අයිතිකරුවන්ගේ යෙදවීම ප්‍රාග්ධනීය විදිහට අපි හිතමු අතිරේක ප්‍රාග්ධනීය විදිහට යොදවන මුදල් වන්න පුළුවන් වෙනත් වත්කම් වෙන්න පුළුවන් ඒව නෙමෙයි. හිමිකරුවන්ගේ දායකත්වයෙන් තොරව ව්‍යාපාර හිමිකම ඉහළ යන්න බලපාන හැබැයි ආයතනයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය තුළින් අපි හිතමු ආයතනයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය කියලා කියන්නේ යම් ව්‍යාපාරික යම් සමාගමක සාමාන්‍ය ව්‍යාපාරික කටයුත්ත අපි හිතමු භාණ්ඩ මිලදී ගැනීම හා විකිණීම. හරි? ඒ තුළ එහෙමනම් භාණ්ඩ විකිණීම තුළින් අපේ සිල්ලර වෙන්ද ව්‍යාපාරයක උන්ගේ සිල්ලර බඩු විකිණීම තුළින් හරි සාමාන්‍ය ව්‍යාපාරික ක්‍රියාවලිය තුළින් ජනිත වෙන ආර්ථික ප්‍රතිලාභ හරි ප්‍රතිලාභයන් කාලච්ඡේදයේ තුල ඒ කියන්නේ ගිණුම් කාලච්ඡේදයේ තුල සිද්ධ වෙන දල ගලායම කියලා නිර්වචනය කරනවා ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 18 මේ අයභාරය කියන එක. එහෙනම් අපිට මේ නිර්වචනය තුළින් අපිට හොඳ අවබෝධයක් ගන්න පුළුවන් ආයතනික අයභාරය කියන්නේ මොකක්ද කියන එක. එහෙනම් අයභාරයක් වෙන්න නම් අනිවාර්යයෙන්ම ඒක ස්කන්ධය ඉහළ යන්න හේතු වෙන්න ඕනේ. හැබැයි අයිතිකරුවන්ගේ දායකත්වයෙන් තොරව. ඒ වගේම ආයතනයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය තුළින් ජනිත වෙච්ච ආර්ථික කටයුත්තක් වෙන්න ඕනේ. ඒ වගේම ඒ ගිණුම් කාල පරිච්ඡේදය තුළ සිද්ධ වෙච්ච ව්‍යාපාර සිදුවන්නා වූ දල ගලායීම් වල එකතුව අපි අයභාරය කියලා එහෙනම් ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 18ට අනුව හඳුනා ගන්නවා. එතකොට අපි මේ ආදායම කියන එක නැත්නම් අයභාරය කියන එක මයින්ඩ් වෙන්නේ අදාළ ලැබිය යුතු ප්‍රතිෂ්ඨාවේ සාධාරණ අගයට කියලා ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 18 දක්වනවා. එhmenan මේ ආදායම මිනුම් කරන්න ඕනේ ලැබෙන අයභාරය මයින්ඩ් ඕනේ කොහොමද අදාළ ප්‍රතිෂ්ඨාව නැත්නම් වටිනාකමේ සාධාරණ අගයට කියලා මතක තියාගන්න ඕනේ. එතකොට ඇයි අපි එහෙමනම් ව්‍යාපාරික අයභාරය කියන එක හඳුනා ගන්න. ව්‍යාපාරික අයභාරය කියන එක හඳුනා ගන්න එක වැදගත් වෙනවා. අයභාරය නිවැරදිව හඳුනාගත්තේ නැත්නම් ව්‍යාපාරයේ ස්කන්ධය වැරදි අගයක් පෙන්වන්න කරන්න පුළුවන්. අපි නිවැරදිව ව්‍යාපාරයේ අයභාරය මොකක්ද කියලා අපිට අයිඩෙන්ටිෆයි කරගන්න හඳුනා ගන්න බැරි වුණොත් ව්‍යාපාරයේ ස්කන්ධය පෙන්වන්නේ වැරදි අගයක්. මොකද අපි අයභාරය නිවැරදිව හඳුනා ගැනීම අත්‍යවශ්‍ය කරුණු කෙසේ නොවුනොත් ව්‍යාපාරට ආර්ථික ප්‍රතිලාභ නොලැබෙන අයිතමයන්ගේ වටිනාකම් එකතු වෙන ස්කන්ධයේ වැරදි අගයක් පෙන්වන්න කිරීමට අපි උදාහරණයක් හිතමු. අයිතිකරුවන් විසින් ව්‍යාපාරයට යොදවන අමතර ප්‍රාර්ථනයක් හරි ව්‍යාපාරයේ සාමාන්‍ය ව්‍යාපාරික කටයුත්තකින් බැහැරව
සිද්ධ වන්නා වූ දෙයක් අපි ආදායම් විදිහට හඳුනා ගත්තොත් එතකොට අදාළ ව්‍යාපාර ස්කන්ධ වල හිමිකමින් පෙන්වන්නේ වැරදි වටිනාකම. මොකද ස්කන්ධය කියන ඉහළ යා යුත්තේ ව්‍යාපාරයක සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු වලින් ජනිත වෙච්ච ඒ වගේම අයිතිකරුවන්ගේ දායකත්වයෙන් තොරව සිද්ධ වන්නා වූ ලැබීම් වලින් කියලා ප්‍රමිත අංක 18 කියනවා. ඒ නිසා අපි නිවැරදි ව්‍යාපාරය හඳුනා ගන්න එක වැදගත් වෙනවා. මොකද නිවැරදි හඳුනා නොගත්තොත් එහෙම ඍජුවම මේ ව්‍යාපාරට ආර්ථික ප්‍රතිලාභ ලැබෙන්නේ නැති මූලාශ්‍ර එකතු වෙලා ස්කන්ධ වැරදියක් පෙන්වුම් කරන්න ඉඩ තියෙනවා. එහෙනම් අපි ව්‍යාපාරයක අයභාරය කියන එක නිසි පරිදි නිවැරදිව හඳුනා ගැනීම සහ ගිණුම්ගත කිරීම අතිශයින්ම වැදගත් වෙනවා. ඒ වගේම ව්‍යාපාරයක අයභාරය හඳුනා ගන්නකොට ඒ ව්‍යාපාරට ලැබෙන අයභාරය වෙනුවෙන් තුන්වෙනි පාර්ශවයට ගෙවන්න ඕනේ ගෙවීම විදිහට තියෙනවා. අපි අයභාරයෙන් අයින් කළා තමයි අපේ ආදායම් විදිහට මෙතන අයභාර විදිහට ගන්න. උදාහරණයක් විදිහට අපි දන්නවා රජය වෙනුවෙන් අපි විකුණුම් වලදී විකුණුම් බදු අය කරනවා. ඒ වගේම භාණ්ඩ සේවා බදු අපි එකතු කර ගන්නවා. ඒ වගේම එකතු කළාගේ මත බදු අපි එකතු කර ගන්නවා. මෙන්න මේ දේවල් අපේ අයභාරයේ විදිහට අපිට එකතු කරගත්තට ඒවා අයිති රජයට. අපි නැවත රජයට ගෙවිය යුතුයි. ඒ නිසා අපි අයභාරය හඳුනා ගන්නකොට තුන්වන පාර්ශ්වය වෙනුවෙන් එහෙමනම් අපි අයභාරය හඳුනාගත්තී තුන්වන පාර්ශ්වයක් වෙනුවෙන් අපි එකතු කරගන්න ලබන දෑ. මම මේ සඳහන් කරපු බදු අයින් කරලා තමයි ව්‍යාපාරයේ සුද්ධ ආදායම අපි හඳුනාගන්නේ. මොකද මේ විකුණුම් බදු භාණ්ඩ සේවා බදු එකතු කළාගේ මත බදු අයම අපි විකුණුමුත් එක්ක එකතු කරගන්නවා ව්‍යාපාරය ඇතුළට. නමුත් එකතු කරගත්ත ඒවා අපි නැවත රජයට ගෙවිය යුතුයි. එහෙනම් ඒවා අපි ආදායම් විදිහට සැලකුවොත් අපේ සම්පූර්ණයෙන්ම අපේ විකුණුම් වටිනාකම අයභාරය කියන වටිනාකම අඳුනගත්ත වටිනාකම වැරදිනවා. ඒ නිසා අපි තුන්වන පාර්ශ්වයක් වෙන එකතු කරගන්නා වූ අර කලින් සඳහන් කරපු දේවල් අපි එකතු කරගත්ත අයභාරයෙන් අයින් කරලා ව්‍යාපාරයේ සත්‍ය වශයෙන්ම ව්‍යාපාර සිද්ධ වන්නා වූ ස්කන්ධය වැඩි වීමට හේතු වන්නා වූ ගලගලායම් තමයි අපි හඳුනා ගන්න අයභාර විදියට. හරි එහෙමනම් ව්‍යාපාරයක මේ අයභාර කියන එකට මොනවද ඇතුළත් කරන්න පුළුවන් අයිතම කියන එක සාකච්ඡා කරොත් එහෙම ඕනේ ව්‍යාපාරික ආදායම සාමාන්‍ය ක්‍රියාකාරීත්වයෙන් පැන නගින බිහිවන ආදායම් අපිට පහත සාධක දෙක එකතු අපි හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි අයභාරය හා ලාභය. එහෙනම් අපි අයභාරය හා ලාභය එකතු කරලා තමයි ව්‍යාපාරික ආදායම හැදෙන්නේ. ඒ හින්දා අපිට කියන්න පුළුවන් ව්‍යාපාරික ආදායම කියලා කියන්නේ අයභාරය හා ව්‍යාපාරයේ ලාභය එකතු විදිහට. අපිට පුළුවන් ආදායම සමානයි අයභාරය ධන ලාභය කියලා හඳුනා ගන්න. ඒතර විදිහට තමයි ව්‍යාපාරික ආදායම කියන එක හැදෙන්නේ. දැන් මෙතන අනික් ප්‍රශ්නය අපිට තමයි ව්‍යාපාරික ආදායම කියන එක. මෙතන ව්‍යාපාරික අයභාරය කියන එක හඳුනාගන්නේ මොන අවස්ථාවේදීද කියන එක අපි හඳුනා ගන්න ඕනේ. සංකල්පනාත්මක රාමු යටතේ අයභාරය හඳුනා ගන්න ඕනේ නිර්ණායක දෙකක් දක්වනවා. එකක් තමයි මේ අයභාරය තුලින් අනාගත ප්‍රතිලාභ ව්‍යාපාරය තුළට ගලා යෑමක් සිද්ධ වෙන්න ඕනේ. කියන්නේ ව්‍යාපාරයට අනාගත ආර්ථික ප්‍රතිලාභ ලැබෙන්න ඕනේ මේ අයභාරය තුලින්. ඒ වගේම මේ අයභාරය වල වටිනාකම විශ්වාසනීය විදිහට මයින්ඩ් හැකියාව තියෙනවා. ඒතකොට මෙන්න මේ කරුණු දෙක සම්පූර්ණ වෙන්න ඕනේ කියනවා. දිනුම් කරන සංකල්ප රාමුව යටතේ ආදායමක් හඳුනා ගන්න. එහෙනම් අපි ආදායමක් හඳුනාගත යුත්තේ ව්‍යාපාරයක අදාළ ආදායම නැත්නම් අයභාරය තුලින් ව්‍යාපාරයේ ආර්ථික ප්‍රතිලාභ අනාගත ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාර තුළට ගලා යෑමක් සිදු වෙනවා නම් සහ ඒ අයභාර වටිනාකම විශ්වාසනීය ලෙස මයින්ඩ් පුළුවන් නම් හැකියාව තියෙනවා නම් විතරයි අපි හඳුනා ගන්න ඕනේ. ඒ අවස්ථාව විතරයි අපි ව්‍යාපාරයක අයභාරය හඳුනා ගන්නේ. අපි මෙතන උදාහරණයක් කරලා සාකච්ඡා කරොත් මේක අපිට තව පැහැදිලි වෙයි. මේ උදාහරණයට අනුව ව්‍යාපාරයක් තියෙනවා. ව්යාපාරයේ 15%ක එකතු කළාගේ මත බදු අනුපාතයකට යටත්ව භාණ්ඩ විකුණනවා. ඒ විකුණලා 69000ක මුදලක් උපයාගෙන තියෙනවා. ව්යාපාරයේ ආදායම වෙලා තියෙනවා 69000. හැබැයි 69000 උපයා ගන්නවා. උපයාගද්දී ව්‍යාපාරයේ ඒ මත 15%ක එකතු කළාගේ මත බදු අනුපාතය අරත් තමයි මේ විකිණීම සිදු කරන්නේ. ඒතර මේ උදාහරණයේදී 69000ක ආදායම උපයාගෙන තිනවා 15%ක එකතු කරගෙන මත බද්දක් රජය වෙනුවෙන් සමාගම උපයලා තියෙනවා.
එකතු කරගෙන තියෙනවා. එහෙනම් අපෙන් අහනවා මෙහි එකතු කළාගේ මත බද්ධ රහිත විකුණු වටිනාකම කීයද? රජය වෙනුවෙන් එකතු කරගත් වටිනාකම කීයද? ව්‍යාපාර ලැබෙන ආර්ථික ප්‍රතිලාභ ලෙස හඳුන්වන්නේ මොකක්ද කියලා අපි ප්‍රශ්න තුනක් අහනවා. අපි මේ උදාහරණය ඇසුරින් සාකච්ඡා කරලා බලමු. අපට තේරෙයි කොහොමද මේ අයභාරය කියන එක කොහොමද අපි හඳුනාගන්නේ කියන එක. අපි මෙතන විසඳුම මෙන්න මේ ආකාරයට වෙන්නේ. ව්‍යාපාරයේ 15%ක් එකතු කළාගේ මත තමයි භාණ්ඩ විකුණන්නේ. 69000ක මුදලක් උපයාගෙන තියෙනවා. එහෙමනම් අපි බලනවා එකතු කළාගේ මත මේ බදු විදියට එකතු කරගත්ත වටිනාකම කීයද කියලා. හරි, එතකොට එකතු කළාගේ මත බදු විදියට එකතු කරගත්ත වටිනාකම දිහා බලනකොට 69000ක මුදල් හම්බුණාට ඒකෙන් 15%ක් බදු තියෙන නිසා අපට පේනවා ව්‍යාපාරයේ ගිණුම්ගත වෙන්න ඕන විකුණු වටිනාකම වෙන්නේ රුපියල් 60000යි. මේ 60000 තමයි අපි ව්‍යාපාරයේ අයභාරය වෙන්නේ. මේ 69000 සල්ලි හම්බුණාට 60000 තමයි ව්‍යාපාරයේ අයභාරය වෙන විකුණු විදිහට අපි සැලකිය යුත්තේ. දෙවෙනි ප්‍රශ්නේ අහනවා රජය වෙනුවෙන් එකතු කරගත් වටිනාකම කීයද කියලා. ඒතර අපිට ලැබුණ මුදල් වටිනාකම තමයි 69000. 69000ක අපිට හම්බලා තියෙනවා. හැබැයි අපි බද්ධ අයින් කරාට පස්සේ අපිට ව්‍යාපාර අයභාරය හඳුනාගන්න වෙන්නේ 60000යි. එහෙනම් මෙන්න මේ 9000 තමයි රජය වෙනුවෙන් එකතු කරගෙන තියෙන බදු ප්‍රමාණය. එකතු කළාගේ මත බද්ධ මේ 9000 එකතු කළාගේ මත බදු ගණනේදී හිලව් කර ගන්න වෙනවා. අපිට ලැබිය යුතු බද්දත් එක්ක එහෙම නැත්නම් ගෙවන්න වෙනවා රජයට. එතකොට එහෙනම් අපි 69000 කියන එක ගත්තොත් ව්‍යාපාර විකුණුම් විදියට ව්‍යාපාරයේ ස්කන්ධය වර්ධිනවා. මොකද 69000 9000ක බද්දක් තියෙන නිසා. එහෙනම් අපි එකතු කළාගේ මත බදු ප්‍රමාණය අඩු කරලා 60000 ප්‍රමාණය තමයි විකුණු නැත්නම් අයභාරය විදියට අපි හඳුනාගත යුතු වන්නේ මේ ප්‍රමිතියට අනුව. ඒක ව්‍යාපාර ලැබෙන ආර්ථික ප්‍රතිලාභය තමයි විකුණු වලින් ලැබෙන ලාභය. විකුණු වලින් ලැබෙන ලාභය. ඒ විදිහට තමයි අපි තුන්වන පාර්ශ්වයේ වෙනුවෙන් යම් එකතු කර ගැනීමක් සිද්ධ කළොත් එහෙම බදු වගේ විදිහට අපි ව්‍යාපාරයේ නියම ආදායම් හඳුනාගන්නේ ඔන්න ආකාරයට. එතකොට මේ ප්‍රමිතිය අනුව LKS 18 අනුව ව්‍යාපාරයක් විවිධ ආදායම් උත්පාදන මාර්ග තියෙනවා. ඒ ප්‍රමිතියට අනුව ආදායම් උත්පාදනය කරන ලබන පහත සඳහන් ගනුදෙනුවා සිද්ධීන් අයභාර ප්‍රමිතිය අනුව අයභාරයේ විදිහට අන්තර්ගත කළා. වෙන මේ දක්වලා තියෙන කොටස් ටික තමයි LKS 18 අයභාරයේ විදිහට හඳුනාගෙන තියෙන්නේ. හඳුනාගන්නේ මෙන්න මේ ටික මොනවද? භාණ්ඩ හා සේවා භාණ්ඩ විකිණීම තුලින් ලැබෙන ආදායම, අයභාරය, සේවා සැපීම තුලින් ලැබෙන අයභාරය සහ අතිරික්ත වත්කම් වෙනත් පාර්ශ්වයන්ට භාවිතා කිරීමට අවස්ථාව ලබා දීම තුලින් වෙන අයභාරය. ඒ කියන්නේ පොලි, පුරස්කාර, ලාභාංශ කියන එක. ඒතකොට මෙන්න මේ මූලාශ්‍ර ටික තමයි LKS 18 අයභාරයේ විදිහට අයභාරයන් විදිහට අන්තර්ගත කරලා තියෙන්නේ මේ ප්‍රමිතියට. භාණ්ඩ විකිණීමේ අයභාරය කිව්වම ආයතනයක් නිෂ්පාදනය කරන භාණ්ඩ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නැවත විකිණීමේ පරමාර්ථයෙන් අපි දෙවන පාර්ශ්වයෙන් නැත්නම් සැපියුම් කරුවන්ගේ මෙදීගත් භාණ්ඩ වෙන්න පුළුවන්. ඒවා විකිණීමට දාලා අයභාරයන් තමයි මේ භාණ්ඩ විකිණීම අයභාරයට අඳුනාගන්නේ, අවධානය යොමු කරන්නේ. ඒතකොට යනවා භාණ්ඩ විකිණීමකින් ජනිත වන ආදායම හඳුනාගන්න සම්පූර්ණ වෙන්න ඕන කොන්දේසි කිහිපයක් ගැන මේ ප්‍රමිතියේ දක්වනවා. එතකොට භාණ්ඩ විකිණීමකින් ජනිත වන ආදායම හඳුනා ගන්න නම් මේ ප්‍රමිතියට අනුව LKS 18ට අනුව සම්පූර්ණ වෙන්න ඕන එකක් තමයි භාණ්ඩ පිළිබඳ අවධානම හා ප්‍රතිලාභ සැලකිය යුතු මට්ටමකින් විකුණුම් කරුවෙන් ගැනුම් කරුවට මාරු වෙන්න ඕනේ. ඒක භාණ්ඩ විකුණුවාට පස්සේ භාණ්ඩ සම්බන්ධයෙන් තියෙන අවධානම සහ ඒ භාණ්ඩ සම්බන්ධයෙන් ඇතිවෙනා ප්‍රතිලාභ කියන දේවල් අවධානම සහ ප්‍රතිලාභ සැලකිය යුතු මට්ටමකින් විකුණුම් කරුවෙන් භාණ්ඩ විකුණුපේ කෙනාගෙන් ගැනුම් කරුවට මාරුලා තියෙන්න පුළුවන්. ඒක භාණ්ඩේ මිල උච්චාවචනය වීම වෙන්න පුළුවන්. භාණ්ඩේ යල්පැනීම් කාලානුරූප සිදෙන යල්පැනීම් වගේ දේවල් මොන වගේ දේවල් තමයි අවධානම සහ ප්‍රතිලාභට උදාහරණයක් වෙන මේ මිල ඉහළ යාමේ ප්‍රතිලාභ තියෙන්න පුළුවන්. ඒත් මෙන්න මේ වගේ දේවල් විකුණුම් කරුගෙන් ඒ කියන්නේ භාණ්ඩ වික කෙනාගෙන් ගැනුම් කරුවට මාරු වීම තියෙන්න ඕනේ සැලකිය යුතු මට්ටමකින්. එතකොට ඒක අයභාරයක් විදිහට සලකනවා. ඒ වගේම විකුණුම් වටිනාකම විශ්වාසනීය ලෙස මයින්ඩ් පුළුවන් වෙන්න ඕනේ. විකුණුම් පිරිවැය විශ්වාසනීය ලෙස මයින්ඩ් පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම ගනුදෙනු හා බැඳුණු ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාර වෙත ගලාගෙන යීමේ භාවිතාවයක් තියෙන්න ඕනේ. භාණ්ඩ වල අයිතිය පිළිබඳ කළමනාකරන මැදිහත් වීම හෝ පාලනයක් විකුණුම් කරු විසින් නොකළ යුතුයි. ඒ කියන්නේ භාණ්ඩ වල අයිතිය පිළිබඳ කළමනාකරන මැදිහත් වීම විකුණුම් කරු සිදු නොකළ යුතුයි. ඒතර මේ කරුණු පහ සම්පූර්ණ වුණාම අපි භාණ්ඩ විකිණීම සම්බන්ධ අයභාරය
හඳුනා ගන්න ඔබ මතක තියාගත යුතුයි. මේ LKS 18ට අනුව භාණ්ඩ විකිණීම සම්බන්ධයෙන් ආදායම හඳුනා ගන්න නම් සම්පූර්ණ වෙන්න ඕනේ මෙන්න මේ කොන්දේසි ටික ඔබ මතක තබා ගත යුතුයි. ඊළඟට සේවා සැපීම සම්බන්ධයෙන් නම් සේවා සැපීම ගැන කතා කරනකොට සේවා සැපීම සම්බන්ධයෙන් අවසාන ප්‍රතිඵල විශ්වාසනීය ලෙස ඇස්තමේන්තු කළ හැකි වූ විට විනුම් කාලච්ඡේදය අවසන් දිනේ වන විට එම නියමයේ වටිනාකම ආදායම විදිහට අපි හඳුනා ගන්නවා. ඒතර භාණ්ඩ විකිණීම ගනුදෙනුවක වගේම සේවා ගනුදෙනුවකදී ඒ සේවා ගනුදෙනුවේ අවසාන ප්‍රතිඵල විශ්වාසදායී ලෙස ඇස්තමේන්තු කරන්න වෙන මේ කොන්දේසි සම්පූර්ණ වුණාට පස්සේ. ඒතර සේවා සැපීමකදී අපි අදාළ අයභාරය හඳුනාගන්නේ සේවා සැපීමේදී සමාප්ති මට්ටම විශ්වාසනීය ලෙස මැනිය හැකි වීම, සේවා ගනුදෙනුවේ වටිනාකම විශ්වාසලන්ත ලෙස ඇස්තමේන්තු කළ හැකි වීම, සේවාව සඳහා දරූ පිරිවැය හා දැරීමට නියමිත පිරිවැය විශ්වාසනීය ලෙස මැනීමට හැකි වීම, සේවා ගනුදෙනු හා බැඳුණු ආර්ථික අනාගත ආර්ථික ප්‍රතිලාභ ආයතනයට ගලා එන බවට පැහැදිලි යුතු වීම කියන මෙන්න මේ කරුණු ටික සම්පූර්ණ වුණාට පස්සේ තමයි අපි සේවා සැපීම තුළින් ජනිත වන්නා වූ ආදායම අයභාරයක් විදිහට අපි හඳුනා ගන්න මේ ප්‍රමිතියට අනුව. අපි උදාහරණයකින් පැහැදිලි කරගත්තොත් එහෙම අපි හිතමු කිසියම් ව්‍යාපෘතියක් තියෙනවා. ඒ ව්‍යාපෘතිය උපදේශන කටයුතු සඳහා වර්ෂ 2ක කාලයක් නියම කරලා තිනවා. ඒකට උපදේශන ගාස්තුව විදිහට සේවා කටයුතු අවසන් වුණාට පස්සේ තමයි මේ සේවා ගාස්තුව ගෙවන්නේ. සමස්ත උපදේශන ගාස්තුව ලක්ෂ 8යි. පළමු වර්ෂ අවසානයේ 40ක ප්‍රමාණයක් උපදේශන සේවා සැපීම කළා තියෙනවා නම් අපි මොකද කරන්න ඕනේ? මේ සේවා සැපීම ප්‍රමාණයට හරියන කොටස අපි ආදායම විදිහට හඳුනා ගන්න. එතකොට සේවා සැපීම සම්බන්ධයෙන් ආදායම අපි හඳුනා ගන්නකොට ඒ හඳුනාගත් යුතු ආකාරයෙන් උදාහරණ පැහැදිලි වෙනවා. මොකද මෙතන වෘත්තීය උපදේශන කටයුතු සඳහා අවුරුදු 2ක කාලයකට තමයි මේ උපදේශන ගාස්තුව කිසියම් ව්‍යාපෘතික උපදේශන කටයුතු සඳහා වර්ෂ 2ක කාලයක් නියම කරලා තියෙනවා. උපදේශන ගාස්තුව සේවා කටයුතු අවසන් වීමෙන් පස්සේ තමයි ගෙවන්නේ. ඒතර සමස්ත උපදේශන ගාස්තුව ලක්ෂ 8ක් වන අතර පළවෙනි අවුරුද්ද අවසානයේ මොකද වෙන්නේ? 40ක ප්‍රමාණයක් උපදේශන සේවා සැපීම කරලා දෙනවා කියලා ඒක රිලයබලි එස්ටිමේට් කරලා තියෙනවා. එතකොට පළවෙනි වර්ෂ අවසානයේදී සේවා ආදායම විතර අපි හඳුනා ගන්න ඕනේ අර 40ක සම්පූර්ණ කර ප්‍රමාණය. එහෙනම් අපි ලක්ෂ 8ට 40ක් බලලා ලක්ෂ 8ට 40ක් බලලා ඒන 9,20,000 තමයි අපි අදාළ වර්ෂයේ ආදායම විදිහට හඳුනා ගන්න. ඒකට අපි හඳුනාගන්නකොට 60ක කොටසක් තියෙනවා. ඒක අනිත් අවුරුද්දවලදී විෂයාකාරව හඳුනාගෙන ගිණුම්ගත කරනවා. එහෙනම් අපි දැනට ඉන්න අවුරුද්දේ පළමු වර්ෂ අවසානයේ 40ක ප්‍රමාණයක් විතරයි උපදේශ සේවා සපයලා තියෙන්නේ. එහෙනම් ඒ උපදේශ සේවා සපයපු ප්‍රමාණයට අදාළ කොටස විතරක් අපි ආයභාර විදිහට හඳුනා ගන්නවා. දැන් සමස්ත ගාස්තුවේ 40ක් බලලා 3,20,000 අපි විකුණුම් විදිහට ගිණුම්ගත කරනවා. මේ ප්‍රමාණය මුද්‍රණය ලැබිලා නම් මුදල් පොත හර කරලා විකුණුම් ගිණුම් බැර කරනවා. ලැබිලා නැත්නම් අපි ඒක ලැබිය යුතු ගිණුමක් හර කරලා විකුණුම් ගිණුම බැර කරනවා. ඊළඟ මේ ලංකා ගිණුම් කරන ප්‍රමිතියක 18 ඊළඟ මූල ආශ්‍රය වෙන්නේ භාණ්ඩ විකිණීමේ ආදායම, සේවා විකුණුමේ ආදායමට අමතරව අපිට තියෙනවා අතිරික්ත වත්කම් ආයෝජනය කිරීමෙන් ලැබෙන ආදායමත් ආදායම විදිහට සලකනවා. එහෙමනම් ඒ වාගේ සලකන එක ආදායම් ප්‍රභවයක් තමයි පොලී ආදායම. එහෙමනම් අතිරික්ත වත්කම් වෙනත් පාර්ශ්වයන් සඳහා භාවිතා කිරීමට ලබා දීමේවත් ආයෝජනය කිරීමෙන් ලැබෙන අයභාර ප්‍රභවයක් වෙනවා පොලී ආදායම. ගනුදෙනුට අදාළ පොලී ප්‍රමාණය කොපමණද යන්න කාලය හා සමානුපාතිකව උපජිත පදනමට පොලී හිමිවීම අනුව හඳුනා ගන්න ඕනේ. විශ්වාස ලෙස මැනිය හැකි වීමත් ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරයට ගලා ඒම තහවුරු වීමත් සිදුවන්නේ නම් අප පොලී අයභාරය ගිණුම්ගත කරනවා. එහෙනම් අර විදිහම තමයි පොලී ආදායම අපි උපයන්නේ අපි අතිරික්ත වත්කම් වෙනත් පාර්ශ්වයට භාවිතා කරන්න දීලා මත ආයෝජනය කිරීමේ තමයි අපි පොලී ආදායම උපයන්නේ. එතකොට ගනුදෙනුට අදාළ පොලී ප්‍රමාණය කොපමණද කියලා අපි කාලයට සමානුපාතික උපජිත පදනමට පොලී විසුම හඳුනා ගන්නවා. ඒ වගේම මේ ප්‍රමාණය අපිට විශ්වාසනීය විදිහට මයින්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම අදාළ ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරයට ගලා යෑමත් තහවුරු වෙන අපිට පොලී අයභාරය ගිණුම්ගත කරන්න පුළුවන් ආදායමක් විදිහට. උදාහරණයක් අපි සාකච්ඡා කරොත් එහෙම වාර්ෂික 10 බැගින් පොලී ගෙවන ස්ථාවර තැන්පතුවක ලක්ෂ 5ක් ව්‍යාපාරය ආයෝජනය කරා නම් ආයෝජනය සිද්ධ කරේ 2018 අප්‍රේල් මාසේ 1 වෙනිදාලු. ගිණුම අවුරුද්ද ඉවර වෙන්නේ 2018 12/31. එහෙනම් පොලී ආදායම විදිහට කිසිදු මුදලක් ව්‍යාපාර ලැබිලා නැහැ මේ අවස්ථාවේදී. උදේට ස්ථාවර තැන්පතු දාන්නේ 2018 අප්‍රේල් 1 අවුරුද්ද ඉවර වෙන්නේ 2018 12/31. දැන් ගිණුම වර්ෂය ආරම්භ 2018 1/1. එහෙනම් අවුරුද්දට
අදාළව කිසිදු මුදලක් ලැබිලා නැතත් අපි පොලි ප්‍රමාණය ගිණුම්ගත කරලා කරන්න වෙනවා උපජිත පදනමට. එහෙනම් අපි අපේ ස්ථාවර තැන්පතුවේ වටිනාකම ලක්ෂ 5යි එකට 10%ක් බලලා මාස 9ක ස්ථාවර තැන්පතුවේ ලැබිය යුතු පොලිය 37500ක් විතර හඳුනා ගන්නවා. ඒ හඳුනාගත්ත පොලි ප්‍රමාණය අපි පළච්චේදී පොලි ආදායම විතර හඳුනා ගන්න ඕනේ 37500ක්. ඒක මුදලින් ලැබෙලා නැති නිසා අපි මොකද කරන්නේ 37500 ලැබිය යුතු පොලි ආදායමක් විදිහට අපි මූල හත ප්‍රකාශ ජංගම වත්කම් යටතේ දානවා ලැබිය යුතු පොලි කියලා. අනික් අතට 37500 අපි පොලි ආදායමක් විදිහට වෙනත් ආදාය යටතේ ලාභ ගිණුම බැර කරනවා. ඊළඟට දෙවැනි ආදායම් ප්‍රභව විදිහට අතිරික්ත වත්කම් වෙනත් පාර්ශවයකට ලබා දීම තුළින් උපයන අනිකුත් ආදායම් ප්‍රභව විදිහට LKS 18 දක්වන පුරස්කාර. ඒතර පුරස්කාර කිසිම අනුව උපජිත පදනම මත පුරස්කාර ආදායම හඳුනා ගන්න ඕනේ. පුරස්කාර හඳුනා ගන්න ඕනේ නේද උපජිත පදනමට. මේක අයබාරයක් විදිහට හඳුනා ගන්න ඕනේ නැන්නේ. අදාළ පුරස්කාර කටයුත්තෙන් ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරයට ගලා එනවා කියලා තහවුරු වුණාමයි ඒ ආර්ථික ප්‍රතිලාභ වල ප්‍රමාණය විශ්වාසනීය විදිහට මයින්න පුළුවන් වුණාමයි අපි ඒක අයබාරයක් විදිහට හඳුනා ගන්නවා. උදාහරණයක් විදිහට අපි කතා කරද්දී මිලියන පතලක් තියෙන ආයතනයක් මිලියන හාරා ගන්න වෙනත් පාර්ශවයකට ඒ අවස්ථාව ලබා දෙනවා. එතකොට ඒකේ කොන්දේසි වෙන්නේ හාර ගන්න හැම මිලියන මෙට්‍රික් ටන් එකකටම රුපියල් 5000ක් ගෙවන්න ඕනේ කියලා තමයි කිවිසුමේ තියෙන්නේ. පළවෙනි ගිණුම් වර්ෂ අවසානයේදී මිලියන මෙට්‍රික් ටන් 10ක් හාරගෙන තියෙනවා. වසරට 40000ක් මුදලක් ලබා දීලා තියෙනවා අදාළ සමාගම. එහෙමනම් මේ පුරස්කාර කිවිසුමට අනුව පුරස්කාර ආදායම වෙන්න ඕනේ 50000යි. මොකද මේගොල්ලෝ හැම මෙට්‍රික් ටන් එකකටම 5000ක් ගෙවන්න එකඟ වෙලා තියෙනවා. එහෙනම් මෙට්‍රික් ටන් 10ක් හාරගෙන තියෙනවා පළමු ගිණුම් වර්ෂයේදී. එහෙනම් 5000 වැඩි කිරීම 10 පුරස්කාර ආදායම 50000යි. එතකොට උපජිත පදනමට අපි මේ 50000 අපි ගිණුම්ගත කරන්න ඕනේ. එතකොට 40000ක් සල්ලි දුන්නත් 50000ක් තමයි මුළු ආදායම වෙන්නේ. එහෙනම් 10000ක් තව ලැබිය යුතුයි. ඒ ප්‍රමාණය අපි ලැබිය යුතු ආදායම විදිහට ලැබිය යුතු ගිණුම් විදිහට අපි හරකල ජංගම වත්කම් විදිහට මුල හත ප්‍රකාශ පෙන්නනවා. ලැබිය යුතු ආදායම විදිහට අපි ලැබිය යුතු ප්‍රමාණයක් දෙයක් විදිහට අපි වත්කමක් විදිහට පෙන්නනවා ජංගම වත්කමට මූල හත ප්‍රකාශය. එතකොට 50000ම අපි හඳුනා ගන්නවා පුරස්කාර ආදායම විදිහට අදාළ ගිණුම් වර්ෂය තුල. සත්‍ය වශයෙන් මුදලින් ලැබිලා තිබුණාට 40000 මුදල් පදනමට අපි සලකන්නේ නැහැ. ලැබිය යුතු මුළු පුරස්කාර ආදායම 50000යි. 50000න් 10000ක් අපිට ලැබෙන නිසා ඒක ලැබිය යුතු දෑ විදිහට මූලත ප්‍රකාශ ජංගම වත්කම් යටතේ දාලා ගිණුම්ගත කරනවා. සම්පූර්ණ පුරස්කාර ආදායම විදිහට 50000ක් හඳුනා ගන්නවා. ඊළඟට අවසාන වශයෙන් ලාභාංශ ආදායම LKS 18 ආදායමක් විදිහට හඳුනා ගන්න දෙන ප්‍රභවයක්. පොලි පුරස්කාර සහ ලාභාංශ. ඒතකොට ලාභාංශ ආදායම කොතෙක්ද කියන එක තහවුරු වෙන ලාභාංශ පිළිබඳව ලාභාංශ ලබා ගැනීම පිළිබඳව කොටස් හිමියන්ගේ අයිතිය තහවුරු වුණාට පස්සේ එතකොට නිශ්චිත ලැබෙන ලාභාංශ ප්‍රමාණය ගැනීමට හැකි වෙන්න ඕනේ මේ ලාභාංශ ආදායම හඳුනා ගන්න නම්. එන අපි උදාහරණයක් ගත්තොත් එහෙනම් සමාගමක් රුපියල් 20 ගානේ සාමාන්‍යකට 40000ක් මිලගෙන තියෙනවා. කොටස් සඳහා රුපියල් 3ක ලාභාංශයක් ගෙවන්න අධ්‍යක්ෂක මණ්ඩලය යෝජනා කරලා තියෙනවා. කොටස් හිමියන්ගේ අනුමැතිය මේකට ලැබිලා තියෙනවා. එහෙමනම් අපි මේ කාල සීමාවට අදාළව හඳුනා ගන්න ලාභාංශ ආදායම් ප්‍රමාණය වෙනවා කොටස් 40000කට රුපියල් 3 ගාන 120000ක් අපි හඳුනාගත යුතු වෙනවා ලාභාංශ ආදායම විදියට. ඒතකොට ලාභාංශ ආදායම අපි හඳුනා ගන්න නිශ්චිතව ලැබෙන ලාභාංශ ප්‍රමාණය තහවුරු වුණාට පස්සේ ඒතකොට ලාභාංශ ආදායම කොච්චරක් ගෙවනවද කියන එක තීරණය වෙන්නේ ලාභාංශ ලබා ගැනීම පිළිබඳව කොටස් හිමියන්ගේ අයිතිය තහවුරු වුණාට පස්සේ. එතකොට මොන ආකාරයට තමයි භාණ්ඩ විකිණීම් සේවා සැපයීම් පොලි පුරස්කාර සහ ලාභාංශ කියන ආදායම් ප්‍රභවයන් හඳුනාගන්නේ LKS 18 සඳහන් නිර්ණායකයන්ට අනුව මේ ආදායම් සම්බන්ධ ගිණුම් කරන ප්‍රමිතියට අදාළව අපි පහුගිය විභාග ප්‍රශ්න සහ තවත් ආදර්ශ ප්‍රශ්න සාකච්ඡා කරමු. එතකොට ඔබට මේක තවත් අහුරු වෙයි. එහෙනම් අපි උසස් පෙළ මට්ටමේදී LKS 18ට අදාළව අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ ඔය ටික. අපි ගණන් හදනකොට ඊට අදාළ ගැළපිලිත් එක්ක තවත් මේක දැනුම තහවුරු කරගමු. එමනම් මතක ඇතුව Accounts channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න. එමනම් තවත් අලුත් වීඩියෝ පාඩමකින් හමු වෙනකම් අද නවතිනවා. බොහොම ස්තුතියි.